සුබ දවසක් හැමෝටම. රතන පුතේ රතන දුවේ අද අපි ඔබ අතරට එන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ පාඩමේ 4 වෙනි කොටස රැගෙන. ඔබ මේ නරඹන්නේ ප්‍රථම වතාවට නම් කරුණා කරලා අපේ පළවෙනි එක, දෙවෙනි එක සහ තුන්වෙනි එක නරඹන්න. මොකද ඔබට පුළුවන් එහිදී සිද්ධාන්ත හරියටම තහවුරු කරගන්න. අපි ඒක හරියටම කළා, පැහැදිලිව කළා. ඔබ ප්‍රතිචාරය යහපත් වෙලා තිබුණා. ළමයි ගොඩක් කිල්ලින් කළා. ඊළඟ කොටස ඉක්මනින් දාන්න අපි බලන් ඉන්නවා මේක දානකම් කියලා. හැබැයි ඒකට මම කියනවා අලුතෙන් ඔබ පැමිණි කෙනෙක් නම් ඔබ අපේ YouTube channel එක subscribe කරන්න. එතකොට ඔබට එසනින් අපේ තොරතුරු ගලාගෙන එනවා කිසි කරදරයකින් තොරව. ඒ වගේම ඔබ එහෙම කරපු කෙනෙක් නම් අපේ පරණ අය නම් කරුණා කරලා අනික් අයටත් මේ අවස්ථාව ලබා ගන්න පුළුවන් විදිහට මේක share කරන්න. ඒ වගේ ඔබේ අදහස් අපිට යොමු කරන්න. මට ඒක හරි වටිනවා. සමහර ගොඩක් අය මාව දිරිගන්නලා තිබ්බා. ගොඩක් අය කතා කළා. මට සුබ පැතුවා. ඒ ගැන මම සතුටු වෙනවා. ඇති දැන් අපි කතා කළා. අපි යමු ගණන් වලට. මෙන්න මෙහෙම ගණන් වලට අපිට අනුගත වෙන්න පුළුවන්. පුතේ පළවෙනි ගාන තියෙන්නේ ඉස්සෙල්ලාම 1980 ගාන. අපි 80 ඉඳන් පිළිවෙලට යමු. 1980 පළවෙනි ගාන මම හදන්න යන්නේ. ඔබට ඒක හදා ගන්න ඕනේ නම් past papers කොටසේ තුන්වෙනි එක බලන්න. තුන්වෙනි වීඩියෝ බලන්න. ඒකේ තියෙනවා. දෙවෙනි ගානත් ඒකේ තියෙනවා. ඒ වගේම ඒ යටතේදී මම 2019 ගානත් හැදුවා. එහෙනම් මම මෙන්න මෙහෙම කරන්නම්. තුන්වෙනි ගාන වල පිළිවෙලට අරගෙන යන්නම්. මේ පොත අපිට මෙහෙම තියාගෙන කියවෙන එක මට පහසුයි. ඒතර අත් දෙක මගේ නිදහස් වෙනවා පුතේ. එහෙනම් අපි යනවා කෙලින්ම 1982 පේපර් එකේ 36 වෙනි ගාන. මම ගාන කියවන්නම්. මෙන්න එමය ගාන තියෙන්නේ. ස්කන්ධය එම් වූ චන්ද්‍රිකාවක්, තොන්න චන්ද්‍රිකා ගැන ආයෙනවා. චන්ද්‍රිකාවක් පෘථිවිය වටා ආරෝ වෘත්තාකාර කක්ෂයක ගමන් කරයි. පෘථිවි ස්කන්ධයේ එන්නම් චන්ද්‍රිකාවේ මුළු ශක්තිය. ඔන්න පුතේ ආයෙ අහනවා චන්ද්‍රිකාගේ ශක්තිය. චන්ද්‍රිකාගේ ශක්තිය දැන් ගොඩක් අඩු වෙලා තියෙන්නේ. හරි වයසටත් ගිහිල්ලානේ. ඒ වුණාට අපි චන්ද්‍රිකාගේ මුළු ශක්තිය හොයමු. අපි දන්නවා මෙන්න මෙහෙම. මුළු ශක්තිය කියලා කියන්නේ පුතේ ඇත්තටම චාලක ශක්තියේ විභව ශක්තියේ එකතුව. දැන් මම මෙහෙම ලිව්වට මට බනින්නේ නැහනේ. ඇයි චාලක ශක්තිය භාගයක් m වර්ගය. විභව ශක්තිය ඍණනේ vm. ඍණ gm යට r වරක් m. ආයිතින් තීරි කර ඉන්න ඕනේ නැහනේ. හැබැයි මේ චන්ද්‍රිකාව මෙහෙම යවනකොට චන්ද්‍රිකාට තිබුණා පුතේ කේන්ද්‍ර අභිසාරී බලයක්. ඒක මොකද්ද? ඒක චන්ද්‍රිකාගේ mv වර්ගයට r. මේ පෘථිවියට ආසන්නෙන් යනවා නම් ඔන්න සිම්පල් අරදාගත්ත ප්‍රශ්නයක් නෑ. ඒවට බනින්න එපා. මේක සමාන කරමු අපි. මෙයාගේ ගුරුත්වාකර්ෂණ බලය G m යට මොකකටද? ගුරුත්වාකර්ෂණ බලය නිසා r වර්ගයට. දැන් මෙතන තියෙන භාගයක් mv වර්ගය. ඔන්න මේක මෙතන කෙලින්ම හදන්න පුළුවන් ඔයාට. mv වර්ගය තියාගමු. එක r කෙනෙක් 50. ඒතර මට එනවා G m යට r අතින් භාගෙ දාන්නම්. එතකොට මෙතෙන්ටත් දෙක දාන්නම්. ඔන්න මට හැදුනා චාලක ශක්තිය GMM යට 2r. මෙන්න මෙතනේ චාලක ශක්තිය වෙනුවට අපි දැම්මා මතක ඇති GMM යට 2r. ඇත්තට ඉතින් ආයෙ තියරි කරනවා. මෙතනත් GMM යට r. G ලියනකොට නෝන මතක් වෙනවා. අයි මේ G ලියන්න අනකලානේ ඔන්නෝම. කැලලක් ගහලා කමන්නේ ඒක මම දාන්නම්. ඔන්න දැම්මා. ගැටලුවක් කරගන්න එපා. එහෙනම් ඔන්න ඔය වගේම දැන් අපිට ගත්ත හැකි පුතේ 2r පොදොයි මේක එනවා GMM. මෙතන ඍණ දෙගුණයක් GMM. දැන් අපිට පුළුවනි මහා එක ඍණ පොඩි එක දාන. ඒ නිසා අපිට එනවා ඍණ GMM යට 2r. ඔන්න පුතේ මුළු ශක්තිය. උත්තර පහෙන් ඔය ශක්තිය තියෙන්නේ ඍණ gm යට 2යි. උත්තරේ 2. දැන් අපි යනවා 4 වෙනි ගානට. 4 වෙනි ගාන ලෙස මම තෝරගන්නේ 1983 පේපර් එකේ 9 වෙනි ගාන. ඔන්න පුතේ මම ගාන කියවනවා. එහෙනම් අහගන්න. ගාන බෝඩ් එකේ වැටේ මම කියවනවා. නොගැනිය හැකි වේගයකින් අවකාශයේ නිදහසේ පාවෙන අභ්‍යවකාශ යානයක් ස්කන්ධය එම්ද අරය ආර්ධ වූ ග්‍රහයෙකුගේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයට ඇතුළු වේ. මෙම ග්‍රහයාට වායු ගෝලයක් නොමැතිය. අභ්‍යවකාශ යානය ග්‍රහයාගේ
පෘෂ්ඨයේ මතු පිට ගැටෙන වේගය අහනවා. ගැටෙන වේගය අහනවා. පුතේ ගාන මෙතනින් පටන් ගන්නත් පුළුවන් ඕන මේකෙන්ම පටන් අර ගන්නත් පුළුවන් මූණ කන්න නැතුව. මම ඔහොමම තියන්නම්කෝ. ඔන්නෝමනේ අපිට ආවේ. ඔන්නෝමනේ ආවේ. මේ මුළු ශක්තිය. අහිතන්න මෙන්න මෙහෙම. මේ ග්‍රහයක් ගැන කතා කරන්නේ. ඔයාවටත් මෙහෙම ග්‍රහය කැරකෙනකොට ඔයාලට පුළුවන් කෙලින්ම මේ ග්‍රහයට මේ සූත්‍ර දාලා ප්‍රවේග හොයන්න පුළුවන් ටක් ගාලා. හොයලා දෙන්න. හරි? මෙහෙම හිතන්නකෝ දෙයියනේ මොකක්ද? මෙන්න මේක මුළු ශක්තිය. ඕක සමාන කරන්න බිඳුවට කෙලින්ම. අයි චාලක ශක්තියේ අපි වියෝග ප්‍රවේගය වුව මතකද? එහෙම යවන්නේ. වියුක්ත කලේ ඒ සෙල්ලෝ මේකට දාන්න. මේක සමානයි බිඳුවයි. ඒ කියන්නේ මේක අනිත් පැත්තට ගියපුවාම ධන වෙලා සමාන ලකුණ එනවා. ඒ නිසා ඔන්න ඔක තියෙනවනේ දැන් වීඩියෝ එකේ ඒ නිසා මම මෙතෙන්ට සමාන ලකුණ දැම්මාම ඉවරයිනේ. m පටාස්නේ. එනම් වියුක්ත කරමුකෝ. දෙක උඩ නගිනවානේ. දෙකක් gm නේ. යට r නේ. ඕකේ වර්ග මූලයනේ. ඔන්න උත්තරය ආවුතේ. දැන් ඔන්න අපේ ඒ ගානත් ඉවරයි. අපි හැදුවා ඔය හැදුවේ අපි 83 පේපර් එකේ 9 වෙනි ගැටලුව. හරි? ගැටලුව අංක 4 යටතේ. ගැටලුව අංක 4 යටතේ. ඊළඟ මේකේ උත්තරේ පළවෙනි එක 2gm යට r. 2gm යට r. හරිනේ? ඉවරයි. අපි ඊළඟට එනවා පස්වෙනි ගැටලුවට. ගැටලුව අංක 5. ගැටලුව අංක 5 අපි තෝරා ගන්නවා 1984 පේපර් එකේ 4 වෙනි ගාන. මේ ඔයගලන්ට මේ ප්‍රශ්න ටික තෝරතොර මම දෙන්නේ අවුරුදු පිළිවෙලට 1984 පේපර් එකේ 4 වෙනි ගැටලුව මම ඔන්න ගන්න කියවනවා ග්‍රහ වස්තු දෙකක පෘෂ්ඨයේ මත ජී නිදහසේ වැටීමේ ත්වරණයන්හි අගයන් එකිනෙකට සමාන වනුයේ කියලා වාක්‍ය පහක් දෙනවා වාක්‍ය පහ වල කියව ගන්න මම ඒක කියවන්න යන්නේ දැන් පුතේ ත්වරණය ගැන කතා කරන්නේ ත්වරණය කියන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවම තමයි මොකද්ද සූත්‍රය G සමානයි G වරක් n යට r වර්ගය එක m එකක් පටස් වුණා. දැන් පුතේ එකම ගුරුත්වාකර්ෂණ නියතය නිසා මෙන්න මේ G සමානුපාතිකයි m යට r වර්ගය ඔන්න. දැන් අපි මේ ත්වරණ දෙක සමානයි කියලා කියන්නේ. නමුත් ඔයාගේ මනසට මේක ඇතුල් කරන්න ඕන නිසා මම ත්වරණ දෙකක් කියලා අරගත්තොත් එන G1 සමානුපාතිකයි m1 යට r1 වර්ගය. G2 සමානුපාතිකයි m2 යට r2 වර්ගය. මම සමීකරණ 1 2 කියලා ලියන්න අවශ්‍ය නැහැ. මම ඉතින් අර පැහැදිලි කිරීමේ පහසුතකා දානවා. හරි. මුන් දෙන්න සමාන නම් මේ දෙක බෙදුවාම සමානුපාතිකත් ඉවත් වෙනවා. එහෙනම් මේ දෙක සමානයි. ඒ කියන්නේ පුතේ කෙලින්ම m1 බෙදීම m2 සමානයි r1 වර්ගය බෙදීම r2 වර්ගය. මේ උත්තරේ කෙලින්ම තියෙනවා. ඉතින් මෙච්චර දඟලන්නේ නැතුව බුද්ධිමත් දරුවෙක් නම් මෙතනින් උත්තරය ඇවිල්ලා මේක සමාන බව දෙනවා. ඉතින් මේ දෙක සමාන කළා දීපටාස් කළා මේක ගත්තා m1 යට m2 r1 ට r2 ගේ වර්ගය කියලා පට ගාලා එන ඔළුවට. නමුත් එහෙම කිව්වට හරියන්නේ නැහැ නේ. ඔක පැහැදිලි කරලා දෙන්නත් එපා. එහෙනම් අපිට ඔකේ උත්තරේ දෙක ග්‍රහයන්ගේ ස්කන්ධවල අනුපාතය ඒවායේ අරයන්ගේ වර්ගවල අනුපාතයට සමාන වූ විටය. ඉවරයි ඒ ගාන. අපි ඊළඟට යනවා අපේ ගැටලුව අංක 6ට. ගැටලුව අංක 6ට. ගැටලුව අංක 6 මම කියවන්නම් බෝඩ් එකේ වැටේ ගාන. මෙන්න මෙහෙමයි ගාන. m පෘථිවි ස්කන්ධයද G ගුරුත්වාකර්ෂණ නියතයද නම් පෘථිවි කේන්ද්‍රයේ සිට r දුරකින් පෘථිවියෙන් පිටික ලක්ෂයකදී ගුරුත්වජ ත්වරණයේ විශාලත්වය වනුයේ. ගුරුත්වජ ත්වරණයේ විශාලත්වය වනුයේ. එහෙනම් ඔන්න අපි තෝරගත්තා 1987 පේපර් එකේ 9 වෙනි ගැටලුව. හරි. මේක හරිම ලේසි. මේක හදන්න දෙන්නේ නැහැ නේ පුතේ. ත්වරණයේ විශාලත්වය නේ හන්. ඔය තියෙන්නේ උත්තරේ. ඔය තියෙන්නේ උත්තරේ. ඔන්න කොට අංක 6 දැම්මාම ඉවරයි. මෙන්න 6 වෙනි ගාන. මෙන්න 6 වෙනි ගාන 1987 පේපර් එකේ 9 වෙනි ගැටලුව. මේ තියෙන උත්තරේ. ඕක තියෙන්නේ කොහෙද බලන්න. උත්තරේ 4. GM යට r වර්ගයේ උත්තරේ 4. දැන් අපි යනවා පුතේ 7 වෙනි ගානට. 7 වෙනි ගානට සමන් තෝරගන්නවා 1989 පේපර් එකේ 17 වෙනි ගාන. 17 වෙනි ගාන. අපි ගාන කියවන්නම් බෝඩ් එකේ වැටෙනවනේ. පෘථිවි ස්කන්ධයේ එන්ද සර්වාත්‍ර ගුරුත්වජ නියතයේ G දනම් පෘථිවි මැදේ සිට
R දුරකින් පිහිටි ලක්ෂයක ගුරුත්වජ ත්වරණය අහනවා. අයියෝ පුතේ ඒකම නහන්නේ. ඉතින් කරන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේක 89 කරලා මෙන්න මේක 89 කරලා 89 මං කිව්වේ 17 නේද? 17 කරන්න. ඔව් 89 17 කරන්න. මෙන්න මේක තමයි ඒතර 7 වෙනි ගාන බාටපත් වෙන්නේ. දැන් එතකොට උත්තරේ ඔතනම තියෙනවනේ. ඇයි g සමානයි gm ට r වර්ගය. මේක අමුතුවෙන් හදන්න දෙයක් නෑ. ඕකම යන්නේ මෙන්න ත්වරණය කිව්වත් එකයි තීව්‍රතාවක් කිව්වත් එකයි. ඔය කේල් මල ඕම්මයි හැමදාම ආනම් මගුල මේකෙත් දෙයක් නෑ. තක්කවලට උත්තරේ එනවා. හරි? දෙක වසර කියලා දාගන්න දෙක වසර. රයිට්. අපි ඊළඟට යනවා. අපි ඉවරයි එක. අපි ඊළඟට යනවා 8 වෙනි ගැටලුවට. 8 වෙනි ගැටලුවට අපි යනවා. 8 වෙනි ප්‍රශ්න මම තෝරගන්නේ 1990 පේපර් එකේ 19 වෙනි ගැටලුව. ඔන්න මම ගානේ කියවනවා වෙනවා. පෘථිවියේ මතදී බර නිව්ටන් 760ක් වූ මිනිසෙක් සඳ වෙත ගමන් කරයි. සඳේ ස්කන්ධයේ එන්ද එහි අරය R සහ ගුරුත්වාකර්ෂණීය G දවේ නම් සඳ මතදී මිනිසාගේ බර අහනවා. මේක ලේසියි පුතේ. හඳ මතදී බර අහනවා. දැන් අපිට දීලා තියෙන්නේ මොකද්ද? පෘථිවියේ මතදී මුගේ බර. ඒ කියන්නේ mg. mg 8 වෙනි ගැටලුව. mg සමානයි නිව්ටන් 760යි. මේක නිව්ටන් නේ පුතේ 760. ඒ ස්කන්ධය m සමානයි කිලෝග්‍රෑම් 76යි. මෙහෙම කරන්න අවශ්‍ය නැහැ. අර පැහැදිලි කිරීමේ අවස්ථාවේ තකා මම මෙහෙම දානවා. 76යි. මේක හඳට නෙමෙයි කොයි ගියත් ඔක වෙනස් වෙන්නේ නැහැ. අයි පදාර්ථ ප්‍රමාණය ස්කන්ධය කියලා කියන්නේ. දැන් මොන්න ඔය කියන කේල් මල්ලට ගියාට පස්සේ මුගේ බරනේ අහන්නේ. එහෙනම් එතකොට බර කියන්නේ බලය සමානයි g වරක් m වරක් m යට r වර්ගය. ඉතින් m හොයාගෙන තියෙන්නේ. m හොයාගෙන තියෙනවා 76 කියලා. ඉතින් පේපර් එකේ 76 අගට දාන්න නැතුව මුලට දාලා තියෙනවා. ඉතින්වත් ඔක් මුලට දාගන්න ඕන. ඉවරනේ කේල් මල ඔය 76යි gm යට r වර්ගය. ඒකත් දෙක වසර ප්‍රශ්නයක්. මේක A level නෙමෙයි අත්‍තරම බැලුවාම. හරි? ඇති කේල් මලක් නැත. දැන් අපි යනවා කෙලින්ම 9 වෙනි ගැටලුවට. හරි? 9 වෙනි ගැටලුවට අපි යනවා. 9 වෙනි ගැටලුව මම තෝරගන්නේ 1991 පේපර් එකේ 28 වෙනි ගැටලුව. ගන්න අහනවා මෙහෙම. පෘථිවි ස්කන්ධය m සහ අරය පිළිවෙලින් m හා කැපිටල් R ද සර්වාර්ථ ගුරුත්වාකර්ෂණීයතේ g දනම් පෘථිවියේ සිට h උසකදී ගුරුත්ව ත්වරණය. ඒ කියන්නේ ඇති දෙයක් නැහැ ඉතින් මේකේ. ගාන නිකන් කියව ගත්තත් ඇති. අදහස ඔබට ගාන බෝඩ් එකේ තියෙනවානේ. හරි? මම එකට දාගත්ත ගාන මෙහෙම. ස්කන්ධයෙන්. එතකොට පුතේ අරය R නේ. අරය R. ස්කන්ධයෙන් අහන්නේ මෙතන ඉඳලා x දුරකදී. මෙන්න මේ ටික h. එතකොට මේ මුළු ටික r ධන h. r ධන h. ඔයන් අහන්නේ මොකද්ද? ගානේ අහන්නේ ත්වරණය g අහන්නේ. එහෙනම් සූත්‍රය මොකද්ද? simple g සමානයි capital G m යට r වර්ගය. දැන් r වෙනුට ඉන්නේ කවුද? r ධන h. එහෙනම් මෙතෙන්ට දාන්න r ධන h ගේ වර්ගය. ඒකෙත් උත්තරේ ලේසි. මේ ඉතින් r හරි x හරි y හරි තියෙන දුරේ වර්ගය. gm යට අපිට කටටුරු r නිසා r වර්ගය. මෙතන r ධන h ගේ වර්ගය. ඒ ගණනත් ඉවරයි. එතකොට ඒකේ උත්තරේ ඕනේ අපිට. උත්තරේ gm යට r ධන h වල වර්ගය උත්තරේ 5. දැන් අපි යනවා ගැටළු අංක 10ට. ගැටළු අංක 10 ලෙස මම තෝරගන්නේ 1992 පේපර් එකේ ගැටළු අංක 47. ගානේ මෙහෙම කියනවා. එක ස්කන්ධයේ m වන සරසම වස්තු දෙකක් රූපයේ පෙනෙන පරිදි x අක්ෂය මත r පරතරයක් සහිතව තබා නිශ්චලතාවයේ සිට මුදා හරින ලදී. අනෙක් වස්තු විසින් මෙම වස්තු දෙක මත ඇති කරන බලපෑම නොසලකා හැරිය හැකි නම් වස්තු දෙක අතර r සමග ඒවායේ ප්‍රවේගය වෙනස් වන ආකාරය හොඳින්ම නිරූපණය කරන්නේ පහත දී ඇති කුමන ප්‍රස්තාරයෙන්ද? දැන් බලන්න මේක ඔයාලට මතකද මම තීරි කරනකොට කිව්ව පුතේ බස් එකේ යනකොට ස්කන්ධ අතර හටගන්නේ ආකර්ෂණ බල විතරක් උනාට ඔබ බස් එකේ යනකොට ගිහලා හැප්පෙන්න එපා, හැප්පිලා ගුටි කන්න එපා. නිව්ටන් ගියෝ කතාව අහලා. ඇයි ඔබට එහෙම බෑ? මේ ස්කන්ධ අතර නැත්නම් පොළොව අතර හටගන්නවා ඝර්ෂණ බලය. ඒක ඊට වඩා වැඩි.
ඒ නිසා ඔබට එහෙම වෙන්න බෑ. මෙතන ගාණි වාට කියනවා එහෙම බල නැහිලු. එහෙම බල නැතිලු. හරි? කමන්නේ නැණි වචන ගණන් ගන්න එපා. හරි? එහෙම බර නැහිලු. ලස්සනයි වචනවා. ඒවත් එහෙම දාගන්න. එහෙම බලන්නේ නැහැ. එහෙනම් පුතේ ගාන මෙන්න මේමයි. මෙන්න තියෙනවා ස්කන්ධ දෙකක්. x අක්ෂය මත. මේ දෙකේ තියෙන පරතරය r. පරතරය r. හරි? ඒක අපි දාගන්නේ ඒනොට x කියලා. අපිට හුරු කටේ තියෙන r. හැබැයි ගානේ තියෙන x කියලා. මේ දෙක අතර දුර x කියලා දීලා තියෙනවා දැන්. ස්කන්ධ දෙක දීලා තියෙනවා. එකක් m1 අනික m2 සමාන ස්කන්ධ දෙකක් නම් නිකම්ම m කියලා දාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. සමාන ස්කන්ධ දෙකක් පුතේ. එහෙනම් කෙලින්ම m. දැන් මේ දෙක අතර තියෙන ආකර්ෂණ බල විතරයිනේ. ඕකනේ අපේ කතන්දරේ. මේ හට ගන්න ආකර්ෂණ බලය නිව්ටන්ගේ අදහස් වලට අනුව ස්කන්ධ දෙකේ ගුණිතයට අනුලෝමයි. මේ හට ගන්න බලය දුරේ වර්ගයට ප්‍රතිලෝමයි. මේ දිනේ මම කතා කරන්නේ. ඒතර සමානයි කැපිටල් G වරක් m වර්ගයට x වර්ගය. ඔන්න ඕක තමයි හට ගන්න බලය. දැන් මේ දෙක අතර තියෙන්නේ මේම ආකර්ෂණ බලයක්. ආකර්ෂණ බලයක් තියෙන්නේ. දැන් පුතේ මෙන්න මේ බලය හේතු කොටගෙන මේවා චලිත වෙන්න පටන් ගන්නවා. මේවා චලිත වෙන්න පටන් ගන්නවා. එහෙම චලිත වෙනකොට මේ ස්කන්ධයක් මත හට ගන්නවා චාලක ශක්තියක්. ඒ චාලක ශක්තිය භාගයක් mv වර්ගය. ඔය චාලක ශක්තිය මේ චලිත වෙන ස්කන්ධය මත හට ගන්නා බලය විසින් කරන කාර්යයට ඔයාලට පුළුවන් සමාන කරන්න. ඒතර බලය මොකද්ද? බලය G වරක් m වර්ගයට x වර්ගය. ඔන්න ඔක තමයි මොකද්ද? ඔන්න ඔක තමයි ඔයාලට ලැබෙන බලය. ඔය බලය කරලද කාර්යය. මෙයා කිසියම් දුරකට ආවොත් කරලද කාර්යය බලන්න x වලින් වැඩි කරන්නකො. එක x එකක් පටාස්. එතකොට ඔයාලට එනවා v වර්ගය අනික කපලා කොටලා ගියාට පස්සේ කෙලින්ම v වර්ගයේ සමානුපාතිකයි 1ට x කියලා. එහෙනම් ලං වෙන්න ප්‍රවේගය වැඩි වෙනවා ඈත් වෙන්න ප්‍රවේගය අඩු වෙනවා. එහෙනම් ප්‍රතිලෝම සමානුපාතික වන නිසා ප්‍රවේගයත් එක්ක ප්‍රස්ථාරය ඍජුකෝණාශ්‍රාකාර බහුවලයක ස්වරූපයක් අරගන්න ඕනේ. එහෙනම් ඔයාලට දුරත් එක්ක ප්‍රවේගය ප්‍රස්ථාරගත කළොත් ලැබෙන ප්‍රස්ථාරය ඔන්න වගේ ස්වභාවයක් අරගන්නවා. දැන් ඔබෙන් අහන්නේ දුරත් එක්ක ප්‍රවේගය මේ පැත්තට r කියලා දාලා මේ පැත්තට r කියලා දාලා තියෙනවා. මේකේ පරතරය කැපිටල් R කියලා වැදිලා තියෙන x නෙමෙයි කැපිටල් R කියලා දීලා තියෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් දැන් x කියලා තියෙන අක්ෂය මෙන්න මේ අක්ෂය තමයි x කියලා දීලා තියෙන්නේ. මේ පරතරය R. එහෙනම් R දුරකදී මේ ප්‍රස්ථාරය ලස්සනට ඇඳගත්තොත් R දුරක් දක්වා ඔන්නම චලිත වෙනවා. එතකොට බලන්න මේ පරතරය R නිසා දුරත් එක්ක ප්‍රවේගයේ විචලනය මෙන්න මේ වගේ ඍජුකෝණාශ්‍රාකාර බහුවලයක ස්වරූපයක් අරගන්නවා. ඉතින් මේවා හරිම ලේසි ප්‍රතිලෝම සමානුපාතික ලොප්පු වෙනවා. ඒ නිසා ඒකේ උත්තරේට අපි යන් කෙලින්ම එතකොට කිසියම් තැනකට මේක ග්‍රහණය වෙනවා දුර නියතයක් නිසා කෙලින්ම R වලට ගේන්න පුළුවන්. ඔන්න ඔය විදියට. එතකොට බලන්න ඒකේ උත්තරේ 3. ඒ කියන්නේ 1992 පේපර් එකේ 47 වෙනි ගානේ උත්තරේ බවට පත් වෙන්නේ 3. දැන් අපි යනවා 11 වෙනි ගානට. 11 වෙනි ගාන මම තෝරගන්නේ 1993 පේපර් එකේ 55 වෙනි ගාන. ඔන්න පොඩ්ඩක් වෙටේ ගාන පුතේ. ගාන කියනවා මෙන්න මේ ලස්සන ගානක්. දී ඇති රූපවල පෙන්න ඇත්තේ එක එකක් සරසම ස්කන්ධයන් 6ක් සහිත වෙනස් පද්ධති පහකි. ඉන් ස්කන්ධ 3ක් තබා ඇත්තේ සමපාද ත්‍රිකෝණයක ශීර්ෂ මතය. අනෙක් ස්කන්ධ 3 ඒවා ආසන්නයේ නොසැලෙන පරිදි තබා ඇත. සියලුම ස්කන්ධයන් එකම තලයේ පිහිටා ඇත. ස්කන්ධ එකිනෙක මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බල හැරුණු විට ඒවා මත ක්‍රියා කරන අනෙක් සෑම බලයක්ම නොසලකා හැරිය හැකි තරම් කුඩා නම් පහත පද්ධති අතුරෙන් ස්කන්ධයන් වඩාත්ම සමතුලිතතාවයේ පිහිටිය හැකි පද්ධතිය කුමක්ද? සමතුලිතතාවත් එක්ක තමයි ගාන ඔයාව ගෙනියන්නේ. ඉතින් පුතේ ගාන කියනවා මෙන්න මෙහෙම. ගානේ වලට කියනවා කෙලින්ම ලස්සනට ස්කන්ධ තුනක් තියලා තියෙන සමපාද ත්‍රිකෝණයක ශීර්ෂවලලු. ඒක ගානේ කියනවා. මෙන්න සමපාද ත්‍රිකෝණය
මේ සමපාද ත්‍රිකෝණේ ශීර්ෂවල ඕම ස්කන්ධ තුනක් තියලා තියෙනවා. මේටි ස්කන්ධ තුනක් තියලා. මේ ස්කන්ධ මත බල හට ගන්නවා. මේ ස්කන්ධ මත බල හට ගන්නවා. මේ දෙක මත බලයක් හට ගන්නවා. ඔයටි මේ දෙක මත බලයක් හට ගන්නවා. මේටි මේ දෙක මතත් බලයක් හට ගන්නවා. මේ ඒ වගේ මේ බලවලට සම්ප්‍රයුක්තයක් තියෙනවා. හරි පේනවා ඇති මෙන්න මේ සම්ප්‍රයුක්ත මෙන්න මේ හරි මැදින් නියන්න බල දෙක සමානනේ. ඔන්නෝම ගමන් කරනවා. ඒවෙත් සම්ප්‍රයුක්ත වෙන්නේ පුතේ මේකේ සම්ප්‍රයුක්ත වෙන්නේ මෙහාට. ඔන්න. මේ දෙකේ සම්ප්‍රයුක්ත වෙන්නේ මෙහාට. මේ දෙකේ සම්ප්‍රයුක්ත වෙන්නේ මෙහාට. හරි. දැන් වල ගාණි කියනවා තවත් ස්කන්ධ තුනක් එක එක විදිහට තියෙනවා. හරි. අල්ප පළවෙනි කරගත්තොත් මෙන්න මෙහෙම ස්කන්ධ තුනක් තියෙනවලු. මෙන්න මෙහෙ. එතකොට බලන්න මේ දෙක අතරත් බලයක් හට ගන්නවා. මේ දෙක අතරත් බලයක් හට ගන්නවා. මේ දෙක අතරත් බලයක් හට ගන්නවා. මේ අතරත් බල හට ගන්නවා. හරි. එතකොට මේ ස්කන්ධයක් මත හටගන්න සම්ප්‍රයුක්ත බල ඔක්කොම එකම දිශාවට. මෙයාට සමතුලිත වෙන්න අමාරුයි. මෙයාව සමතුලිත කර ගන්න නම් මෙන්න බහුවර්ණයක් ලෙස මන්ටක් ගාලා හිතන විදිය පුතේ. මෙයාව සමතුලිත කර ගන්න මට ඕනේ. මේ බල ටික තියෙන්නේ පහළට තමයි එක්කෙනෙක් තෝරගන්න. එක්කෙනෙක් තෝරගන්න. එක්කෙනෙක් සමතුලිත කරගත්තොත් ස්කන්ධ තුනක් දෙන නිසා අනික් අය ගොඩක් පුළුවන්. මෙයාව සමතුලිත කර ගන්න නම් මේ සම්ප්‍රයුක්ත බලයට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් ඇති වෙන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යෙන් මෙන්න මේ දිශාවට බලයක් හටගත්තොත් වැඩේ ගොඩ. මෙයා මතත් මේ දිශාවට බලයක් හටගත්තොත් වැඩේ ගොඩ. මෙයා මතත් මේ දිශාවට බලයක් හටගත්තොත් වැඩේ ගොඩ. මේකට ක්‍රම ගොඩක් තියෙනවා. ඔයාට මෙතන ස්කන්ධයක් තිබ්බොත් මේ විදිහේ බලයක් හටගන්න ඒ බල විකර්ෂණ බල වෙන්න ඕනේ. එහෙනම් මේව ආරෝපණ වෙන්න ඕනේ සජාතීය. විද්‍යුතිදි කියලා දෙන්න. මෙතන එහෙම නේ ස්කන්ධ. ස්කන්ධ අතර හටගන්නේ ආකර්ෂණ බල විතරයි. එහෙනම් රත්තරන් පුතේ මෙන්න මෙතනින් ස්කන්ධයක් තිබ්බොත් මේ දෙක අතර හටගන්නා ආකර්ෂණ බල දෙක නේද මේ ඇඳලා තියෙන්නේ. අන්නේ ආකර්ෂණ බලය මෙන්න මේ බල දෙකේ සම්ප්‍රයුක්තයට සමාන නම් මේ ලක්ෂ්‍ය වෙන මෙලියට ගත්තොත් ඔන්නෝම සමාන නම් බල දෙක සමානයි ප්‍රතිවිරුද්ධයි ඒකරේ කියයි සමතුලිතයි. එහෙනම් මේ ස්කන්ධ තුන ඈතින් තියාගත්තොත් සමතුලිතතාව සලකලා ඔන්නෝම තියාගත්තොත් වදයක් නැතුව පද්ධතිය සමතුලිත වෙනවා. ඔන්න උත්තරේ තෝරගන්න එක තියෙන්නේ දෙකේ. ඔන්න අපි 1993 දක්වා ඉවර කරා. හරි? ඒ කියන්නේ දශකයක්ම ඉවර කරා. දශකයක් පොඩ්ඩක් උඩට ගියා. ඊළඟට අපිට යන්න තියෙන්නේ 93 ඉඳලා කෙලින්ම 2000 දක්වා. ඊළඟට 2000 ඉඳලා 2010 දක්වා. 2010 ඉඳලා 2020 දක්වා 20 ගණන් අපි හදලා දාමු. හරි? ඒකම ඔයගොල්ලෝ අලුත් ආරංචියක් දෙන්නම්. ඒ තමයි මේ මානසිකත්වයේ ගැටලුවක්. තාම ප්‍රශ්න පත්‍ර හදලා කියලා ආපු නැති නිසා මට ගැටලුවක් වෙන්නේ නැහැ. මම ඔබට විභාගෙට එන්නේ මොනවද කියන එක දෙන්න හදනවා. මම හැම අවුරුද්දකම වසර 30ක් ලංකාවේ උගන්වලා තියෙනවා. 1988 මම ඉස්සෙල්ම භෞතික විද්‍යාව උගන්වන්න පටන් ගත්තේ හොරණ ඔරියන්ට් ආයතනයේ. බුදුනම් මේවා කියන්න නංගම් කියන්න බෑනේ. එදා පටන් ගත්ත ගමන තමයි තංගල්ල, මාතර, එතකොට ගාල්ල, අම්බලන්ගොඩ, කළුතර, හොරණ, රත්නපුර, බණ්ඩාරවැල, බදුල්ල, කෑගල්ල, ගම්පහ, කුරුණෑගල, අනුරාධපුරය, මීගමුව ඕමෝම ප්‍රමාණිකෝලව කේන්ද්‍රස්ථානීය වුණේ මගේ මුගේ වල රොටරි ආයතනය. රොටරි ආයතනය මම ඉස්සෙල්ලාම පටන් ගත්තේ 1989. මේක බොරු නම් ඒතර ආයතනෙ මට නඩදායිනේ 89 තමයි ඉස්සෙල්ලාම පටන් ගත්තේ. හරි ඒක දිනක් කොස් 10ට උඩ තාස්ම හරි ජනප්‍රියයි. හරි ඒ නිසා ලංකාවට ටියුෂන් ගුරු ගොඩක් ප්‍රීච් ආයතනයක් මම තාමත් ඒ ආයතනෙ උගන්වනවා. ඇත්තටම සුන්දර පරිසරයක් තුල තියෙන ආයතනයක් හැමෝටම උදව් කරපු ආයතනයක්. ඉතින් ඒ නිසා මේක දෙහැමි ආයතනයක් වුත් හරි හොඳයි. මම ඒකට ආදරේ නිසා මම මෙහෙම කියන්නේ. ඇත්තටම ආයතනයට ගොඩක් ආදරේ. ඒ නිසා මේ ආයතනේ මේ වෙනකොට මම පන්ති කරගෙන යනවා. කොහොම වුණත් මම හිතුවා ඒ ඉගෙන ගන්නේ මගේ දරුවෝ විතරයි. මගේ ඉගෙන ගන්න දරුවෝ විතරයි.
එහෙනම් මට තියෙන අත්දැකීම. හරි. එතකොට මේ ලංකාවට බිහි කරපු වෛද්‍යවරු, ඉංජිනේරුවෝ ගොඩාක් බිහි කරලා තියෙනවා. මගෙන් ඉගෙන ප්‍රධාන පාසල්වල කොළඹ මේකට භෞතික විද්‍යාව උගන්වන ගුරු ගොඩක් බිහිලා තියෙනවා. ඕමඩ කතා කරලා තියෙනවා. සතුටුයි. ප්‍රධාන නගරවල භෞතික විද්‍යාව විෂය උගන්වන ගුරු ඉන්නවා මගෙන් ඉගෙන ගත්තා. වෙනත් නගරවල වෙනත් විෂයන් ආයතන දාගත්තු ගුරු පවා ඉන්නවා මහා පරිමාණයෙන් කරන. මට ඒක සතුටක්. ළමයි 10ක් විතර ඉන්නේදී තමයි මා ටියුෂන් වලින් ඈත් වෙලා ලංකාව අතහැරලා ගියේ. ඒ මට තවත් දුත් ඉගෙන ගන්න ඕන නිසා මම ඒවත් ඉගෙන ගත්තා. මනෝවිද්‍යාව පිළිබඳ ගොඩාක් දල ඉගෙන ගත්තා. සරල ගණනාංක සංචාරය කළා. ඒ එක්කම මම මේවා ඇනලයිස් කරන්නේ කොහොමද? ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රයක් හැදලා තියෙන විදිය මොකක්ද? මම හොඳට අධ්‍යයනය කළා පුතේ. ප්‍රශ්න පත්‍ර රටාව මොකක්ද? ප්‍රශ්න හැදෙන්නේ කොහොමද? මේක හොඳට අධ්‍යයනය කළා. එහම අධ්‍යයනය කරන් ආපු මම හැම අවුරුද්දකම විභාගෙට එන්නේ මොනවද කියලා දීලා තියෙනවා. හැබැයි ඒ වගේ 1991 අවුරුද්දේ රත්නපුරේ දිස්ත්‍රික්කයේ රත්නපුරේ ධර්මශාලාවේ පන්ති කරද්දි මම එන ප්‍රශ්න ටික කියලා පොලිසියම අරගෙන ගියා. හරි? ඉතින් ඒ නිසා මට ගැටලුවක් වුණේ මම විහිළුකුත් කළා මට මගේ තාත්තා නැති වුණා. ඒ නිසා තාත්තා මට හීනෙන් කිව්වා කියලාත් මම කිව්වා. හැබැයි එහෙම නෙමෙයි අපි කරන්නේ ඇත්තටම කතාව. මොකක්ද? අපිට පුළුවන් නෙමෙයි හිතන්න. ඇයි හිතන්නේ බැරි? මහාචාර්යතුමා කොහොම ප්‍රශ්න පත්‍රය හැදුවත් අපි හිතන න්‍යායෙන් පිට යන්න බෑ යාට. ඇයි යා ඉන්නේ කිසියම් රාමුවකට ඉහිර වෙලා පුතේ. ගිය අවුරුද්දේ ගන්න ආය යන්න බෑනේ. මේ රාමු පිට යන්නත් බෑනේ. එහෙනම් ඔබට එන්නේ මොනවද කියන එක ගෙස් කරලා දෙන්න හැකියාව තියෙනවා. ඒකෝ මම ඇත්තටම කරන්නම් මොනවද අපිට කරන්න පුළුවන් කොහොමද දෙන්න පුළුවන් කියලා දෙන්නම්. හැබැයි කොහොමද මට බැරි එක දෙයක් තියෙනවා තාමත් කරගන්න. ඒ තමයි බහුවර්ණ 50. දැන් 50 ඉස්සරහට ඊට කලින් 75යි. පැය දෙකට දැන් 50යි. ඒ 50 ඉන්නේ කොහොමද? ඒ 50 මොනවද කියලා කියාගන්න මට නම් බෑ. ඒ නිසා ඒකට හොඳම ක්‍රමය තමයි ඔබ බහුවර්ණ කරලා ප්‍රැක්ටිස් වෙන එක. හොඳම වැඩේ තමයි ඒකට මොකක්ද? ඔබ ඒකට පුහුණුව ලබන්න තියෙන හොඳම ක්‍රමය තමයි මොකක්ද? ඔබ පාස් පේපර්ස් ටික හරියට කරන එක. 40කට එහා ප්‍රශ්න පත්‍ර තියෙනවා. ඔය ටික කරපුවා වෙන දෙයක් කරන්න වෙලාවක් නැහැ. මම ඔබ වෙනම කියලා දීලා තියෙනවා. අන්නේ ටික හරියට කරන්නේ කොහොමද කියන එක මම නැවත වතාවක් ආපහු කියලා දෙන්නම් ඔබට වෙනත් අවස්ථාවක. එහෙනම් රත්තරන් පුතේ රත්තරන් දුවේ අමතක කරන්න එපා අපේ YouTube channel එක subscribe කරන්න. අමතක කරන්න එපා ඔබ අනික් අයට බලන්න පුළුවන් විදිහට share කරන්න. අමතක කරන්න එපා ඔබේ අදහස් අපිට ප්‍රකාශ කරන්න. එහෙනම් ඔබට සුබ අනාගතයක් හැමෝටම සුබ වෙන්න මම ප්‍රාර්ථනා කරනවා.